සුව වේවා සුවබෝ වේවා ඔබට රටට මුළු ලෝකෙටම ආයු වැඩේවා ප්‍රාර්ථනා කරනවා. කළු කැලණි නදී පිටාර ගලා යාවි අවදානම් තත්වයක තියෙන්නේ. ඒ නිසා ගංගා ද්‍රෝණි 9ක ඉන්න බොහෝ දෙනෙක් තැතිගැන්මෙන් ඉන්නේ. කොයි වෙලාවෙ තමන්ගේ ගෙදරට වතුර දායිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ පස් කඳු කඩා වැටේද දන්නේ නැහැ. දිස්ත්‍රික්ක 22ක එහෙම උදවිය බයෙන් ඉන්නවා. බයෙන් සැකෙන් ඉන්නවා. සියලු දෙනාගේ බය සැක තුරන් වේවා ප්‍රාර්ථනා කරනවා. ජාතික පුවත්පත්වල මේ පිළිබඳව විස්තර වාර්තා වෙනවා. අද නොවැම්බර් මාසේ 9 වෙනිදා ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල මොනවද? ෂේන් ෆ්‍රෑන්ඩ්ෆුල්ලගේ සිරස්වලයක් තමයි අද අපි ඩේලි මිරර් පුවත්පතෙන් මුලින්ම තෝරගන්නේ පත්තරමේන්තුවේ ඉදිරිපත් කරන්න. Due to people's irresponsible and careless behavior ජනතාවගේ වගකීම් විරහිත සහ නොසැලකිලිමත් හැසිරීම නිසා we could be compelled to recommended closing the country again. අපිට නැවත වතාවක් රට වහන්න කියලා බලකිරීමක් එහෙම නැත්නම් එහෙම නිර්දේශයකට රැකමදාරුවකට යන්න සිද්ධ වෙයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන ශ්‍රී ලංකාව හතරවන කොරෝනා රැල්ල අභියසදමේ ඉන්නේ. මොකද මේ වෙනකොට රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කලින් ප්‍රමාණයට වඩා සමහර වෙලාවට සමහර ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා මේ පිළිබඳව. ඒ අනුව මේ වෙනකොට රෝගීන් සංඛ්‍යාව 7%කින් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා පහුගිය සතියේ එක්ක බැලුවම සාමාන්‍ය තත්ත්වයක එක්ක බැලුවම මේ වෙනකොට 7%කින් කොවිඩ් රෝගීන් වැඩි වෙලා. ඒ නිසා ඉතා ඉක්මනින් නැවත වතාවක් රට වහන්න බල කරන්න සිද්ධ වෙයි කියලයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටින්නේ. We could be compelled to recommended closing the country again. Compelled කියලා කියන්නේ force somebody to do something කියලානේ සාමාන්‍ය ඉංග්‍රීසියෙන් තේරුම ගත්තොත් කාට හරි බල කරන්න කියනවා යමක් කරන්න කියලා compelled කියලා කියන්නේ. එතකොට මෙහෙම වචනයක් ආවම අපි පෙරලලා බලන්නේ මරණසේකර ශබ්දකෝෂය. ගුණපාල මරණසේකර මහත්මයා තමයි ලංකාවේ බොහෝ දෙනා අත්පත් වෙලක තියෙන බොහෝ දෙනාගේ අතේ තියෙන ශබ්දකෝෂය සංස්කරණය කරන්නේ ගුණපාල මරණසේකර මහත්මයා. 1899 අවුරුද්ද. ඒ කියන්නේ අවුරුදු 122කට කලින් අද වගේ දවසක තමයි එතුමා පානදුර ප්‍රදේශයේ දුපත ලබන්නේ. හැබැයි ජෝර්ජ් පීරිස් මරණසේකර ඒ තමයි උපන් නාමය. ඒක වෙනස් කරනවා අනගාരിക ධර්මපාලතුමාගේ ආభాසය නිසා ගුණපාල පියසේන මරණසේකර කියලා. ගුණපාල මරණසේකර කියන විද්වතා අද වගේ දවසක තමයි උපදිලා තියෙන්නේ. බලන්න අද දවසෙත් ඔබ කී වතාවක් මල්ලසේකර ශබ්දකෝෂය අතපත ගන්නවද කියලා. දිනමින පුවත්පතත් වාර්තාවක් කරන්නේ කොවිඩ් සම්බන්ධ පුවතක්. එන්නත් නොගෙන ප්‍රසිද්ධ ස්ථානවලට යන්නට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එන්නත් නොගෙන ප්‍රසිද්ධ ස්ථානවලට යන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියලා ස්වර්ණා විජේකෝන් නුවන් කොඩිකාර සහ සන්ධා කරුණාරත්න නීතිපති දැන්වූ බව ඊයේ කෙහෙලි රඹුක්කල එමතුමා පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශය දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. අදාළ තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර ඉදිරියේදී මේ නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යතුමා කියනවා. ඒ වගේම දියුණු රටවල් බොහෝමයක මේ විදිය නීති ක්‍රියාත්මකයි. මීට මාස 6කට පෙර තිබුණු ආందోලනාත්මක කතාබහ උනේ අපට එන්නත් ලබා ගන්න සල්ලි නැහැ කියන එක. ජනාධිපතිවරයාගත් ක්‍රියාමාර්ග නිසා තුන්වන එන්නතකුත් දෙන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා කියලා කෙහෙලි රඹුක්කල මැතිතුමා කියනවා. අද වන විට අපේ රටේ සමස්ත ජනගහනයෙන් 71කට එන්නත් දෙකම ලබා දීලා තියෙනවා. ඒ අනුව බලද්දී ලෝකේ හොඳම රටවල් 5 අතර අපේ රටත් ඉන්නවා. මේ වන විට ෆයිසර් මිලියන 14ක් ඇනුම් කරලා තියෙනවා තුන්වන මාත්‍රාව දෙන්න. දැනට මිලියන 2.2ක තොගයක් ඇවිල්ලා තියෙනවා. ඒ අනුව එන්නත ලබා දීම අතින් ලංකාව ලෝකයේ ප්‍රධාන රටවල් 5 අතර ඉන්නවා. ප්‍රසිද්ධ ස්ථානවලට එන්නත නොගෙන යන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න නීතියේ අපසරය තුළ ඉඩක් තියෙනවා කියලා නීතිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා තිබෙනවා. අද පුවත්පතෙත් දිනේෂ් සමරකෝන් ප්‍රධාන සිරස්වලේ හැටියට වාර්තා කරන ඒකමයි එන්නත් මාත්‍රා දෙකම නොගත් අයට පොදු ස්ථාන තහනම් ප්‍රශ්නාර්ථයක් එක්කයි අද පුවත්පත ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන. මේ අතරේ කැනඩාවේ අධිකරණයක් ඊයේ පෙරේදා අපූර්ව නඩතීන්දුවක් දුන්නා. ඒ තමයි මුහුණු ආවරණය පහත දාලා කවුරු හරි කෙනෙක් ඉස්සරහා කිවිසනවා නම් කියන්නේ හචිමක් යවනවා නම් මුහුණු ආවරණය පහත දාලා ඒක සාපරාධී අපරාධයක් බවට කැනඩාවේ අධිකරණයක් ප්‍රකාශයට පත් කළා තීන්දුවක්. මේකත් ලෝක අවධානයට ලක් වෙන කාරණයක් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක. ඒ අතරේ වැස්ස හරිම වැඩි. පොහොර වැස්ස බලපෑමෙන් එළවලු හිඟේ උග්‍ර වෙයි, මිල තවත් වැඩි වෙයි.
සුනිල් රූපසිංහ පල්ලෙපොළ WD ධර්මකීර්ති තමුත්තේගම සිට වාර්තා කරනවා අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ නත්තල් සහ නව අවුරුදු උදාවන විට තොග සහ සිල්ලරවට වෙළඳ පොලේ එළවලු හිඟේ තවත් උග්‍ර වෙන්න පුළුවන් සිල්ලර මිල දලාගත නොහැකි ලෙස ඉහළ යන්නට ඉඩ තියෙන බවත් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සහ මැනින් වෙළඳ සංගමේ සභාපතිවරයා සඳහන් කළා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් බලපාන මේ වෙනකොට වැස්ස ඒ වගේම ඒකට එක හේතුවක් විදිහට පොහොර හිඟයත් බලපෑමක් ඇති කරනවා කියලායි සඳහන් කර සිටින්නේ ඒ අනුව ඊළඟ උත්සව සමයේදී නත්තල් කාලේ අලුත් අවුරුදු කාලෙ වෙද්දී එළවලු හිඟයක් සහ මිල වැඩිවීමක් වෙන්න පුළුවන් කියලායි වාර්තා කරන්නේ. වැස්ස දෝරේ ගලා යනවා එළවලු වගා කරන ප්‍රදේශවලට. ඒකේ ප්‍රතිඵල ඊටාම ඉක්මනින් ලැබෙනවා. ඒ කියන්නේ වැස්ස ගමම්ම එළවලු ටික කුණු වෙන්න පටන් ගන්නවා. මේ ඒකේ ප්‍රතිඵල. ඒ වගේම ඒකෙන් අර රසායනික පොහොර වලට විරුද්ධව මත ගෙනියන අය ඒකත් තමන්ගේ වාසියක් බවට පත් කරගන්නවා. ඒ අද අරුණ පුවත්පතේ සිරස්තලය ප්‍රධාන සිරස්තලය. මව්පිය පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සුභාෂ්කරන් ලංකාවට එයි. කවුද මේ සුභාෂ්කරන්? මොනවද කරන්නේ? යහපාලන සමයේ කොටි හිතවාදියෙකු ලෙස එදා විපක්ෂයෙන් පට්ට ගැසූ, ඒ කියන්නේ අද ආණ්ඩුවෙන් පට්ට ගැසූ සුභාෂ්කරන් ලංකාවට එයි වාර්තා කරනවාද මව්පිය පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ අනුව ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය පිළිබඳ බරපතල චෝදනා එල්ලූ ඒ වගේම යහපාලන රජයේ සමයේ විපක්ෂයේ බරපතල චෝදනාවලට ලක් වූ බ්‍රිතාන්‍යයේ ලයිකා මොබයිල් ව්‍යාපාර සමූහයේ හිමිකරු වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අල්ලි රාජා සුභාෂ්කරන් හදිසියෙම පෙරේදා ලංකාවට අවිලා තියෙනවා. ඔහු පෙරේදා පෙරවරුව දක්වා දැඩි ආරක්ෂාවක් සහිතව කොළඹ තරුපහේ හෝටලයක නවාතන්ගෙන සිට ඇත. මොහු පසුගිය යහපාලන රජයේ සමයේදී එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම් සමූහයේ දේපළ මිලදී ගැනීමට කටයුතු කළා. ඒ වගේම දෙමළ ඩයස්පෝරාවට මුදල් පොම්ප කරන අයෙක් ලෙසින් ඔහු චෝදනාවට ලක් වෙනවා. ඒ අතර LPL තරඟාවලිය සඳහා සහභාගී වන ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වයත් ඔහු ලබාගත් බව අනාවරණ කර සිටිනවා. කවුද මොකටද එන්නේ? සුභාෂ්කරන් ලංකාවට එයි. ඒ අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ ගල් අඟුරු නාවොත් නොරොච්චෝලේ ඩවුන් වෙන්න පුළුවන් කියලයි ශ්‍රීරාන් රණසිංහ වාර්තා කරන්නේ. ටෙන්ඩරය අවලංගු වී 96ක් මෙහි නොයි. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ටොන් ලක්ෂ 6ක් පමණ මෙරටට ගෙන්වීමට නොහැකි වීමෙන් විදුලි බල සැපයුමට ලබන අවුරුද්දේදී අර්බුදයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලයි විදුලි බල මණ්ඩලය කියා සිටිනවා කියලා ලංවීම කියා සිටිනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MCC ෆර්ඩිනැන්ඩ් මහත්මයා සඳහන් කරනවා ඇත්ත ගල්අඟුරු නෞකා 6ක් ලංකාවට අවිලා නැහැ. නමුත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ සමස්ත නිෂ්පාදනය වෙන මෙගාවෝට් 900න් 300ක් බැගින් වෙන උත්පාදන යන්ත්‍ර එකක් හෝ දෙකක් නතර කරලා ඉන්ධන භාවිත කොට විදුලිය නිපදවිය හැකි විකල්පයක් විදියට. හැබැයි ඉන්ධන වලින් විදුලිය නිපදවන්න ගියාම මිල වැඩි වෙනවා. ඒකක මිල රුපියල් 15 ඉඳලා 30 දක්වා වැඩි වෙන්න පුළුවන් කියලාත් ඔහු කියනවා. මේ ගල් අඟුරු නාවොත් නොරොච්චෝලේ ඩවුන් කියන කතාව අභියෝගයක්. තෙල් නැති වෙනවා කියලා කිව්වා. දවස් 10කටයි තෙල් තියෙන්නේ කියලා කිව්වා. මේ වගේ කතා අහපු පමණින්ම තිගැස්සෙන්න ඕනේද? කොහොම වුණත් වැස්ස වැටෙන එකේ වාසියකුත් තියෙනවා. ඒ තමයි එතකොට අපිට ජල විදුලියෙන් උපරිම ධාරිතාවක් ලබා ගන්න පුළුවන්. උපරිම කාර්යක්ෂමතාවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ අතරේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අද වාර්තා කරන්නේ මහනුවර රෝහලේ බෙහෙත් පෙට්ටි 10ක් පන්නලා. ප්‍රධාන ඖෂධ වේදියා පොලිසියයි ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය JAL ජයසිංහ මහනුවර වාර්තා කර සිටිනවා. මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන ඖෂධ කබඩා කඩා එහි තිබූ නිර්වින්දන ඖෂධ අඩංගු පෙට්ටි 10ක් සොරාගෙන ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි කියලයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර සිටින්නේ. අපි නරක කතා ගොඩක් කියද්දි අර්බුද ගැටලු ගැන කියද්දි පහුගියදා මාර්ග 1500ක් ජනතා සන්තක කිරීමේ වැඩසටහනක් තිබුණානේ. ඒ වැඩසටහනට ලෝක බැංකුවේ නියෝජ්‍ය ප්‍රධානියා එහෙම නැත්නම් උපසභාපතිවරයා හම්බන්තොට යනවා. ඒ යන අතරතුරේදී ඔවුන් අධිවේගී මාර්ගයේ විවේක ගන්න අර සේවා ස්ථානයට යනවා. ඒ ලෝක බැංකුවේ උපසභාපතිගේ බිරිඳගේ දියමන්ති අල්ලපු මාලයක් අත්පලඳනාවක් එතන වැටෙනවා. සේවිකාවක් ඒක අහුලලා දීලා තියෙනවා. ලෝක බැංකුවේ උපසභාපතිතුමාගේ බිරිඳගේ දියමන්ති ඇල්ලපු පළඳනාව. එහෙම මිනිස්සු ඉන්න රටක් මේ. ඒ රටේ වාර්තා කරන පුවත් මොනවද? අපි රට දකින්න පිටු අතරින් කියවමු. විරාමයකින් පස්සේ. අදත් වැස්සොත් මහා ගං වතුරක්. ඉතින් අදත් වහීද.
අද අරුණු පුවත්පතට සාලිය කුමාර ගුණසේකර, රක්කිත විද්‍යාසේකර සහ ඉන්දික සංජීව විතාරණ වාර්තා කරනවා. අදත් වැස්සොත් මහා ගංවතුරක් මියගිය ගණන මේ දක්වා 6 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා. නුවර එළිය හැටන් පාරට පස් කන්දක් කඩා වැටි. මෙන්න ඡායාරූපය වාර්තා කරන්නේ RFF අස්ලම් සුහේල් නුවර එළිය ඉඳලා වාර්තා කරනවා පස් කන්ද කොහොමද කඩා වැටුණු කියලා. පස් ගස් කඩා වැටෙනවා පාරවල් වලට. පවතින වෙසි තත්ත්වයක් සමග දිවයිනේ ගංගා කිහිපයක් ආශ්‍රිත ජල ගලණයේ ඉහළ යාමෙන් ඊයේ හවස් වන විට සුළු ගම් වතුර මට්ටම ඉක්මවා තිබූ අතර අද දවසේ මිලිමීටර 150ට වැඩි වැස්සක් ඇති වුණොත් ගංගා ආශ්‍රිතව මහා ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. කළුගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගම් වතුර මට්ටමක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම දැදුරු ඔය, මහා ඔය, කැලණි ගඟ, බෙන්තර ගඟ, නිල්වලා ගඟ, ගින්ගඟ සහ කලා ඔය ද්‍රෝණී ආශ්‍රිතව ගම් වතුර අවදාන මට්ටමට ආසන්නව පැවතුණා. ඊයේ හවස් වෙනකොට කළුගඟ ද්‍රෝණියේ බූලත් සිංහල, පාලින්ද නුවර, මිල්ලනිය, දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආශ්‍රිතව කුඩාගඟ සහ කළුගඟ ද්‍රෝණියේ සුළු ගම් වතුර තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම අත්තනගලුවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ සහ ජයල ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වෙලා තියෙනවා. දැන් අදත් වැස්ස වැටි වුණොත් මහා ගම් වතුරක් එන්න පුළුවන් කියලා කියන්නේ. ඒක කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා අද දවසෙත් මේ වගේ වැසි තත්ත්වයේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. නේනෝ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වලත් මහනුවර, මාතලේ, නුවරඑළිය කියන දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවලත් මිලිමීටර 150 ඉක්ම වූ වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මාතලේ, ගාල්ල, මාතර කියන දිස්ත්‍රික්කවල ඇතම් ස්ථානවල මීටර 100 ඉක්ම වූ තද වැසි ඇති වෙන්න පුළුවන්. දැනට පවතින මේ වැසි තත්ත්වයේ 12 වෙනිදා දක්වා පවතින්න පුළුවන් කියලයි කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටින්නේ. දැනට මේ තියෙන වැස්ස 12 වෙනිදා දක්වා පවතින්න පුළුවන් කියලායි කියන්නේ. ඒ අතරේ අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස් අතර කියනවා අදත් වැස්සොත් මහා ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. මෙන්න ඊයේ වෙනකන් වැහැපු වැස්සේ ප්‍රතිඵල. රට හතර වට ඇද හැලෙන මහා වැසි ඇති කළ ව්‍යසනය මෙන්න අද දිවයින පුවත්පතද මහියංගනේ රංජිත් කරුණාවීර ඇතුළු ප්‍රාදේශීය වාර්තාකරුවන් ගෙනෙන වාර්තා දිවෙන පුවත්පත වාර්තා කරනවා. රන්දෙනිගල සහ රන්ටබේ වාන්දරට ස්වයංක්‍රීයම විවෘත වෙලා ගාල්ලේ වසම් 25ක් යට වෙලා නිවාස 35කට හානි. ඒකෙන් පුද්ගලයන් 123ක් අවතැන් වෙලා ගිරිගුල්ලේ කොඩගම්මන පාර ජලයෙන් යට වෙලා හඳුගොඩ නිවාස දෙකක් මතට පස්කන්දියක් කඩා වැටිලා කැලණිගඟ පිටාර මට්ටමට ලං වෙලා ඌව කැලේවත්තේ පෙවිසුම් මාර්ගයේ නාය ගිහිල්ලා කළුතර මාර්ග කිහිපයකුත් ජලයෙන් යට වෙලා කොත්මලේ වාන්දොරටු විවර වෙනවා. මන්නාරම විදිත්තලතිව් දීවර නිවාස 67ක් ජලයෙන් යට වෙලා දීවර බෝට්ටු මුහුදට ගසාගෙන යනවා. කොහොමවත් දීවර කටයුතු වලින් ඈත් වෙන්න කියලා මේ වෙනකොට කලගුණ බලධාරීන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම අද හෙට කියන දවස්වල මුහුදු යාමෙන් වළකින්න කියලායි දීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතකොට තවදුරටත් බඩේ පාර වදිනවා. දවසේ ආදායම හම්බ කරගන්න බැරි වෙනවා. ඊළඟට මාළු මිල හිමත් තවත් වැඩි වෙයි. රට හතරවට ඔහොමයි තත්ත්වය. හැබැයි මේ සඳහා ආරක්ෂක අංශ සූදානමින් කියලා අද මව්පියන් පුවත්පත වාර්තා කරන ඕනෑම හදිසි ආපදා තත්ත්වයක් සඳහා නාවික ගුවන් හමුදා සීරුවෙන් අයහපත් කාලගුණය නිසා ඇතිවන ඕනම හදිසි තත්ත්වයකට නාවික හමුදාව ගුවන් හමුදාව සීරුවෙන් හෙලිකොප්ටර් 3ක් ඇතුළු ගුවන් යානා 10ක් ස්ථානගත කරලායි තියෙන්නේ. චාමරමන සූරිය වාර්තා කරනවා. ඒගොම යුද හමුදාපත්තුමත් සඳහන් කළා. යුද හමුදාවේ විශේෂ ඒකකයක් තියෙනවා ආපදා අවස්ථාවන් වලට මුහුණ දීම සඳහා ඔවුන් දැනටත් ගලවා ගැනීමේ මෙහෙයුම් වල ක්‍රියාත්මක වන බව සඳහන් කරනවා. යුද හමුදාව, නාවික හමුදාව, ත්‍රිවිධ හමුදාව හදිසි තත්ත්වයක් සඳහා සූදානම් කියලා ඒ අතර අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඊළඟට මව්බිම් පුවත්පතේ සඳහන් වන තවත් පුවතක් තමයි කාන්තා මලල සිටු සූට්කේස් වලින් ගමන් මළු වලින් හමු වීමේ සිද්ධි පිළිබඳව වාර්තා වන මේ අවුරුදු දෙවතාවක් බඩල් කුඹුරෙන් හමු හිස්කබල හංවැල්ලේදී මරා දැමූ තරුණියගේද ප්‍රශ්නාර්ථයක් කීර්ති මෙන්ඩිස් වාර්තා කරන්නේ බඩල් කුඹුර පස්සර කිලෝමීටර 11.90 අසල අලුපොත ප්‍රදේශයේදී මිනිස් හිස්කබලක් හමු වෙලා තිබෙනවා. තවම මේක කාන්තා මල්ල සිරුරක්ද පිරිමි හිස්කබලක්ද කාන්තා හිස්කබලක්ද කියලා පරීක්ෂණ කරගෙන යනවා. යම් විදිහකින් ඒක කාන්තා මල්ල හිස්කබලක් වුණොත් ඒක අර බඩල් කුඹුරෙන් හමු හිස්කබල මේ අවුරුද්දේ මුල් කාලේ මාර්තු මාසයේ ආందోලනාත්මක ඝාතනය සිද්ධියට අදාළ තරුණියගේද කියලා පරීක්ෂණ පවත්වාවි කියලායි අද වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. ඊළඟට මව්බිම් පුවත්පතේ තවත් පුවතක් තමයි වාර්තා කරන්නේ පාසල් මට්ටමින් කොවිඩ් පැතුරුනොත් වහන්න නිර්දේශ කරනවා කියලා PHI සංගමය අනුතුරු අඟවනවා. උපතිස්ස පෙරේරායි වාර්තා කර සිටින්නේ පාසල් මට්ටමින් කොවිඩ් පැතුරුනොත් වහන්න නිර්දේශ කරනවා. ජූඩ් සමන්ත පුත්තලම ඉඳලා වාර්තා කරනවා. හැබැයි දරුවන් පාසල් ලෙවන්න බය වෙන්න එපා කියලා ඒත් එක්කම PHI සංගමය කියනවා. PHI සංගමය කිව්වම අරම කතාවක්. ඒ කියන්නේ පාසල් වල කොවිඩ් රෝගය පැතිරුණොත් වහන්න නිර්දේශන කරනවා කියලා කිව්වට
සෞඛ්‍යංශ දැඩි අවධානයෙන් ඉන්නේ දරුවන් පාසල් ලෙවන්න බය වෙන්න එපා. රජය සහ සෞඛ්‍යංශය කෙතරම් ක්‍රියාත්මක වුවත් මහජනතාව වගකීමෙන් කටයුතු නොකළොත් කොවිඩ් සිව්වන රැල්ලක් ආරම්භ වී වැළැක්විය නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති පුල්රෝහණ මහත්මයා සඳහන් කරනවා. මේ වන විට මෙරට පුරවැසියන්ගෙන් 60%කට වැඩි ප්‍රමාණයකට එන්නත ලබා දීලා තියෙනවා. හැබැයි දරුවන් පාසල් ලෙවන්න බය වෙන්න එපා. සෞඛ්‍ය මාර්ගෝපදේශ ඒ අනුව ක්‍රියාත්මක කරන්න කියලා. ඊළඟට අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරපු පුවතක් තිබුණා. පාසල් ආරම්භ කළාට පස්සේ ටියුෂන් උත් පටන් ගනීවි කියලා. Tuition classes may resume subject to health restrictions. අද යොහාන් පෙරේරා සහ අජිත් සිරිවර්ධන වාර්තා කරන්නේ ඩේලි මිරර් පුවත්පතට. ඊයේ පාර්ලිමේන්තුවේදී සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා කරපු ප්‍රකාශය අනුව පාසල් ආරම්භ කළා සති 2ක් ඇතුළත සීමිත සංඛ්‍යාවකට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ටියුෂන් පන්තිත් පටන් ගන්න ඉඩකඩ තියෙනවා කියලා ඊයේ සඳහන් කර සිටියා. ඉස්කෝල ක්‍රමක්‍රමයෙන් පටන් ගන්නවා, පාසල් පටන් ගන්නවා. ඊළඟට ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්සරහා බත්තරමුල්ල කොට්ටාව පාරේ 174 පාරේ ලොකු වාහන තදබදයක් තිබුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට විද්‍යාපීඨ ගුරු විරෝධතාවට රියදුරු විරෝධය වාර්තා කරනවා චාරුප්‍ය ක්‍රිෂාන් කාර්යවසම්. ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ ආචාර්ය සංගමේ සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව ඊයේ සංවිධානය කරපු මේ විරෝධතාව හේතුව තමයි ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කරන ලෙස කළ ඉල්ලීම මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම. මේ මහා වැස්සේ මේ කොරෝනා පැතිරෙනවයි කියලා කියද්දී මිනිස්සු යන්තම් සාමාන්‍ය ජීවිතයට මේ තහංචි මැද්දෙන් කොවිඩ් මැද්දෙන් සාමාන්‍ය ජීවිතයට ටිකෙන් ටික පිවිසෙද්දී මේ විදියට මේ වෙලාවෙම මේ විදිය උද්ඝෝෂණයක් කරන්න ඕනේද? හේතුව තමයි ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කරන ලෙස කළ ඉල්ලීම මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම. මේ වගේ ඉල්ලීම් මුල් කරගෙන මෙහෙම උද්ඝෝෂණ කරනවාද? ඒ නිසා මගීන්ගෙන් රථවාහන රීදුරන්ගෙන් දැඩි විවේචන එල්ල වුණා. කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියන කාරණාවත් පැහැදිලි. ඒ වගේම ඒෂාන් දිසානායක වාර්තා කරන සිසු ජනනායකයන් වහා නිදහස් කරන්න කියලා ඊයේ කොටුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් විරෝධතාවක් ක්‍රියාත් කළා. ඊළඟට අද දිවයින පුවත්පත වාර්තා කරනවා දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබිච්ච වර්ජන පිළිබඳව දිවයින පුවත්පත වාර්තා කරනවා. දිවයින පුවත්පත එක පැත්තකින් කියනවා පින්නවල මාර්ගයේ කොහොමද උද්ඝෝෂණයක් තිබුණ කියලා. මෙන්න පින්නවල මාර්ගයේ ඉදිකිරීම නවතා දැමීමට එරෙහිව ගම්වාසී උද්ඝෝෂණයක ඒ පින්නවල දැන් පාරක් හදන එක වැළැක්වුවා කියලා ඒත් පාරට අවිල්ල උද්ඝෝෂණ කරනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම තවදුරටත් වාර්තා කරනවා භගවන්තලාවේ මෙන්න මෙහෙමයි උද්ඝෝෂණ තිබුණේ. භගවන්තලාවේ උද්ඝෝෂණ තිබිච්ච හැටිත් වාර්තා කරනවා. මේවා සමහර වෙලාවට සමහර මාධ්‍යවල ප්‍රධාන සිරස්වල බ්‍රේකින් නිවුස් බවට පත් වෙනවා. කොහොමද මේ විදිහට උද්ඝෝෂණ කරන්නේ? දෙයියනේ වැඳලා කියන්නම් උද්ඝෝෂණ නම් කරන්න එපා. පින් අයිති වෙයි උද්ඝෝෂණ එපා. අපි නෙවෙයි කියන්නේ කොරෝනා යලිත් පැතිරෙනවා පින් අයිති වේ උද්ඝෝෂණ කරන්න එපා. කොළඹ ව්‍යාපාර සංගමය කියන්නේ ක්‍රිෂාත්පති රජයසූරිය මව්බිමට වාර්තා කරන්නේ. කොවිඩ් වසංගතයේ යම් දුරකට පාලනය වී ඇති මොහොතක රාජ්‍ය සේවකයන් වෘත්තීය වේදීන් සහ ගොවීන් ඇතුළු පිරිස් රට පුරා සිදු කරන උද්ඝෝෂණ හේතුවෙන් නැවත කොවිඩ් ව්‍යාප්තියක් සිදු වෙන්න පුළුවන්. මේ උද්ඝෝෂණ නවත්වන ලෙස එම පිරිසකින් වැඳ ආයාචනය කරන බව කොළඹ ව්‍යාපාරික සංගමය පවසනවා. එළඹෙන දෙසැම්බර් සහ ජනවාරි මාසයේ කියන්නේ ව්‍යාපාරවලට ආදායමක් ලබා ගන්න පුළුවන් කාලයක්. මේ රටේ පවතින උද්ඝෝෂණ සහ විරෝධතා ඊට බාධාවක් වෙලා තිබෙනවා කියලායි ඔවුන් සඳහන් කරන්නේ. මේ උද්ඝෝෂණ වලින් ඉවත් වන ලෙස එම පිරිස් වලින් වැඳ ආයාචනය කරන බව චමින්ද විදානගේ මහත්මයා සඳහන් කරනවා. ව්‍යවසායකයා තමයි රටේ ප්‍රධානතම ආර්ථික කොටස්කරුවා. බඩු මිල වැඩි වෙන්න හේතුව අපිම තමයි. වෙළඳපොළ ක්‍රියාදාමය අඩපණ වුණොත් ආර්ථිකය වැටෙනවා. රජයේ සේවකයන්ට මුදල් අච්චු ගාලා හරි පඩි ගෙවනවා. අපිට ආදායම නැත්නම් අපේ ව්‍යාපාර කඩා වැටෙනවා. ව්‍යාපාර වැටෙනවා කියලා කියන්නේ ආර්ථිකය වැටෙනවා කියන එකයි. ඒ නිසා සියලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් වලින් ඉල්ලනවා රට මේ වෙලාවේ අකර්මණ්‍ය කරන්න එපා. මේ ආණ්ඩුව නෙවෙයි ඉල්ලන්නේ ව්‍යාපාරිකයෝ. එතකොට විද්‍යාපීඨ විශ්වවිද්‍යාල කලේ නැහැ කියලා ඒක පරක් වුණා කියලත් පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරනවා. ඒ නිසා තමයි මේවා පිටිපස්සේ ඉන්න බලවේගවලට මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව නැත්නම් මේ ව්‍යාපාරිකයන් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නෙවෙයි දවසේ එදිනෙදා වේල හම්බ කරගන්න ව්යාපාරිකයාගේ සියලු දෙනා කියන්නේ ආයි මේ රැල්ල පැතිරෙන්න ඉඩ තියන්න එපා කියලා. එහෙම වුණොත් යන්තම් කීයක් හරි හම්බ කරගන්න තියෙන්නේ එන දෙසැම්බර් සීසන් එක. ඒ සීසන් එකෙත් රට වැහුවොත් මොකද වෙන්නේ? මේ එතෙන්ටද ගෙනියන්නේ. ඊළඟට උද්ඝෝෂණ පිළිබඳව සඳහන් කළා ඊයේ භගවන්තලාවේ උද්ඝෝෂණ තිබුණේ පෝර නැහැ කියලා.
ගොවීන්ගෙන් 70%ක් රසායනික පෝර වලිනුත් 30%ක් කාබනික වලිනුත් වගා කරවන්නයි ජනාධිපතිතුමාට ඕනුනේ. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මේ කියන්නේ අසල කුරුළු වංශකරණ ප්‍රකාශය. නමුත් අපේ අය කළ ගොවි බිමට 70%ක් රසායනික පෝරත් 30%ක් කාබනික පෝරත් දීම. ඒ කියන්නේ එතනින්ම වැඩේ අනාගත්තා. පියවරෙන් පියවර කරන්න කියලා හැදුවට කවදාවත් මේක පියවරෙන් පියවරට කරන්න දෙන්නේ නැහැ. පියවරෙන් පියවර පටන් ගන්න ඕන නිසා තමයි 70යි 30යි කියන ප්‍රතිශතයට ගේන්න ගියේ. ඒක කරන්න දුන්නේ නැහැ. ඊළඟට කාබනික කෘෂිකර්මාන්තයට රට මුලින්ම යොමු කරන්න එතුමා තීරණය කළේ පසුගිය අප්‍රේල් මාසයේදී. ඊට පස්සේ ජනාධිපතිතුමාට අවශ්‍ය වසවිසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබා දෙන්න මේක අභියෝගයක්. දැන් කෘෂිකර්මතුමා මතක් කරන කාරණාව ඉතා වැදගත්. මොකද්ද මේ වැදගත් කාරණාව? මේ වෙනකොට උතුරු නැගෙනහිර ගොවීන් 95%ක් වගා කටයුතු ආරම්භ කළා. උතුරු නැගෙනහිර ගොවීන් 95%ක් වගා කටයුතු ආරම්භ කළා. ඔවුන්ගේ උද්ඝෝෂණ නැහැ. ඔවුන් හරි කැමති මේ රසායනික පෝර කෘමිනාශක නැවැත්තුවට. ඔවුන් සාම්ප්‍රදායිකව වගා කරගෙන ආවා. ඔවුන් ගාවේ තාක්ෂණය තියෙනවා. ඔවුන් දන්නවා ආහාර සුරක්ෂිතතාවට කන ආහාරය, වළඳින ආහාරය ඖෂධයක් බවට පත් වෙනවා මේ පරිසර හිතකාමී කාබනික ගොවිතැන නිසා කියලා. චීන පෝරණව ගොඩ බාන්න නොදෙන බව චීනයට දැන්නුවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් කියනවා කැලුම් බණ්ඩාරයටයි වාර්තා කරන පෝරණව චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික ගැටලුවක් නෙවෙයි, ඒක වාණිජ්‍ය ප්‍රශ්නයක්. යොහන් බාසුර වාර්තා කරනවා කිසිසේත්ම මේක ආණ්ඩු දෙක අතර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටවල් දෙකක සමාගම් පිළිබඳ සමාගම් ඔවුනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කරන ප්‍රකාශන පමණයි. ළඟට ශාක නිරෝධායන සේවයේ ස්ථාවරයේ කොහොමත් වෙනසක් වෙලා නැහැ. අතිරේක අධ්‍යක්ෂ කියනවා Tamanට యంත්‍ර වාසිය ඇවිල්ලා නැහැ. යොහන් බාසුරයි වාර්තා කර සිටින්නේ. ඊළඟට අද ලංකාදීපේ තවදුරටත් වාර්තා කරන ඩයන උද්‍යාංගනි එයාබස් කිවිසුම අහෝසියේදී යහපාලන සමහරු කෝටි ගණන් කෑවා කියලා සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය. අපේ යහපාලන ආණ්ඩුව වැරදි කළ අයට දඬුවම් දෙන්න කියලා ඇවිත් අරගොල්ල කරපු වැරදිම ඒ විදිහටම කළා. ඊට පෙර පැවති ආණ්ඩුව එයාබස් කිවිසුමින් කෝටි 2ක පගාවක් ගෙන ඇති බවට චෝදනා කරමින් බලයට ආපු යහපාලන අපේ ආණ්ඩුව ඒ කිවිසුම අහෝසි කරද්දී ඩොලර් කෝටි 15ක් පමණ ලොකු වන්දියක් කිව්වා. ඩොලර් කෝටි 2ක් පගාව ගත්තා කියලා ඒ කිවිසුම අහෝසි කරන්න ගිහිල්ලා ඩොලර් කෝටි 15ක විතර ලොකු වන්දියක් කිව්වා. ඒ වන්දිය ගෙවද්දී අපේ අය ඩොලර් කෝටි 2ක් ගසා කෑවා. පාඩුවක් වෙලා රටෙන් ගෙවීමක් කරන විටත් අපේ අය ඩොලර් කෝටි 2ක් සාක්කුවේ දාගෙන තිබුණා. රටට පාඩුවක් වෙන වෙලාවේදී රටෙන් අපි වන්දියක් ගෙවන වෙලාවේදී කෝටි 15ක් ඒ කෝටි 15 වෙනුත් අපේ අය කෝටි 2ක් සාක්කුවට දාගත්තා කියලා සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා කියනවා. ජනතාව දැන් මේ ආණ්ඩුව අපට එපා, ඒත් අලුත් විකල්පය මොකද්ද කියලා අහනවා. ආණ්ඩුව එපා, අලුත් විකල්පය මොකද්ද? අපි අලුත් විපක්ෂයක් නිසා, අලුත් පක්ෂයක් නිසා තාම විකල්පයක් යා හෝ ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් කියලා ජනතාව කියන්නේ. ජනතාව තවම ඒ තීරණයට ඇවිත් නැහැ. ඒතකොට විකල්පය මොකද්ද කියලා අහනවා. විකල්පය මොකද්ද කියලා අහනවා. සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා කියනවා යහපාලන ආණ්ඩුව රටෙන් වන්දි ගෙවද්දිත් ඒකනුත් කෝටි 2ක් හොරා කෑවා කියලා. අද මේ රටේ සමස්ත ආර්ථිකයම කඩා වැටිලා ගමත් නගරයත් තවමත් ගොඩනගන්න බැරි තැනක සිටින්නේ. දැන් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා බොරු සිංහයෝ බොරු වීඩියෝ වෙන්න හදන්නේ ජනතාවගේ බඩට ගහලා කොමිස් කොට්ටි ගිලලා හොරකම් කරලා රට විනාශ කරපු උදවිය. මෙහෙම කියන්නේ සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා. තරුණ තරුණියන් රට හැර යාම උත්තරයක් නෙවෙයි, මේ හොරු ටික රටපටවල අපි එකතු වෙලා රට හදමු කියලා. අර සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා කියනවා විකල්පය මොකක්ද කියලා මිනිස්සු අහනවා කියලා. එතකොට විකල්පය මේකද? මේ හොරු ටික රටපටවල අපි එකතු වෙලා රට හදමු කියන ජනතා විමුක්ති පෙරමුණද විකල්පයේ බවට පත් වෙන්නේ. මතුගම වසන්ත කුමාරයි වාර්තා කර සිටින්නේ. මේ දවස්වල සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා තමයි හිටපු මන්ත්‍රීතුමා තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. අර අනුර කුමාර මන්ත්‍රීතුමාගේ පුතා නයිට් ක්ලබ් ගිහිල්ලා කියලා වීඩියෝ එළියට ආවයින් පස්සේ එතුමා දැක්කේ නැහැ බොහෝ දවසකදී. කොහොමුණත් මේ හොරු ටික රටපටවල අපි එකතු වෙලා රට හදමු කියලා කියනවා. එතකොට පක්ෂ සමහර ඒවා තියෙනවා, දේශපාලන පක්ෂ සල්ලි වලට ගන්න පුළුවන් ඒවා. සමහර දේශපාලන පක්ෂවල ගිණුම් වල කෝටි ගණන් සල්ලි තියෙනවා කියලා එළියේ කතා වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියනවා මේ හොරු ටික රටපටවල අපි එකතු වෙලා රට හදමු කියලා. ඊයේ ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවස මහත්මයා. මොකද සුනිල් හඳුන්නෙත්තු මන්ත්‍රීතුමා කියනවා අර තාප්පවල චිත්ත ඇඳපු තරුණයෝ දැන් රට යන්න හදනවා කියලා. මේ වෙනකොට ගම්වල ඇරලා තියෙන ගමේ නගරේ තවම තියෙන්නේ ෆොටෝ ගන්න තියෙන ස්ටුඩියෝ එක විතරයි. මොකද රටේ තරුණ තරුණියෝ විදේශ ගමන් බලපත්‍රය හදාගන්න ග්‍රීන් කාඩ් එක ගන්න ෆොටෝ ගන්න යනවා. ඒක නිසා තමයි මේ ස්ටුඩියෝ එක විතරයි ඇරලා තියෙන්නේ කියලා ඔවුන් කියනවා. හැබැයි සංඛ්‍යාලේඛන නම් පෙන්වන්නේ ගිය අවුරුදු වලට සාපේක්ෂව 65%කින් පාස්පෝර්ට් නිකුත් කිරීම අඩු වෙලා තියෙනවා කියලා. ඒ වගේම සාගර කාර්යවස මන්ත්‍රීතුමා කියනවා
විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි ශ්‍රී ලංකාවේ තරුණ තරුණියෝ විශාල වශයෙන් විදේශගත වෙන්න උත්සාහ කරනවා කියලා පසුගිය දවස්වල බොළඳ ආස්වාදයක් ලබා ගන්න සමහර අය උත්සාහ කරනවා දැක්කා. ලංකාවේ තරුණ පරපුර මුලින්ම විදේශගත වුණේ 88 89 කාලේ ජනතා විමුක්ති පෙරමුණ ඇති කරපු කැරැල්ල නිසා. මේ අපි උපුට ගන්නේ අද දිනමින පුවත්පතෙන්. එතකොට 88 89 කාලේ තමයි මුලින්ම මේ විදියට තරුණයෝ රට ගියේ පණ බේර ගන්න. ඊළඟට මේ රටේ තරුණ පරපුර විදේශගත වෙන කටයුතු කළේ LTT සංවිධානය මේ රටේ ඇති කරපු යුදමය තත්ත්වය නිසා. ආණ්ඩුවක සාමූහික වගකීම පළුදවීම අන්තර්ජාතික විශ්වාසයට පළුදවීමට හේතුවක් කියන සිරස්සලෙන් අද දිනමින පුවත්පත වාර්තා කරනවා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ දක්වන සමහර අදහස් කොයිතරම් දුරට ඇත්තද නැත්තද ඇත්තෙන් කොච්චර ඈතද නැත්තෙන් කොච්චර සමීපද කියලා හෙළි වෙනවා. ඊළඟට ජාල ප්‍රසංග පවුලු හේව අනික් පැත්තෙන් වාර්තා කරනවා අර වැලිසර පාසල් දරුවෙක් රිය අනතුරක් සිදු කළා. ඒකේ ආදීනව නොදිය යුතු දේ දරුවන්ට දීමේ පළවිපාක තාත්තා නැන්දලත් එක්ක කියලා තිබුණා එනවසරේ මලුන් සී කරන්න තාත්තට එන්න වෙයිද දන්නේ නැහැ කියලා මහභාගයේ අනුතරින් මිය ගියේ හිටපු හමුදා සෙබලාගේ දියණිය කියයි. ගෑස් සිලින්ඩරයක් ගේන්න තමයි පාරට ගියේ. හැබැයි මෙහෙම ආපහු මිනි පෙට්ටියකින් එයි කියලා සමිය ආය මිනි පෙට්ටියකින් එන්න වෙයි කියලා කවුරුවත් හිතුවේ නැහැ. දැන් දරුවෝ දෙන්නෙක්ගේ අනාගතයක්. දූලා දෙන්නෙක්ගෙම දියණියන් දෙන්නෙක්ගෙම අනාගතය අපැහැදිලි. තාත්තා කෙනෙක් ඉන්න ඕනේ දියණියකගේ අනාගතය තහවුරු කරන්න. එතකොට දූලා දෙන්නෙක්ගේ අනාගතය අඳුරේ. එතකොට මේ අනතුර සිදු කරපු පාසල් ශිෂ්‍යයාගේ තාත්තත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අපේක්ෂකයෙක් කියලා වාර්තා කර සිටියා. අද වාර්තා කර සිටියා ඒ පුවත. අපිට විරාමයකට ඉඩ දෙන්න. ඊයේ ජාතික පුවත්පත් අතර තියෙන PCR වලින් කෝටි 13ක මගඩියක් සිදු වෙලා තියෙනවා කියලා ඒකට උත්තර දෙනවා මේ කෝටි 13ක මගඩියක් කියලා කිව්වට විශේෂඥ උපදෙස් මත තමයි ඒ ලබා ගන්න ඕනේ සැපයුම්කරුවා කවුද කියලා තීරණය කළේ. යහපාන කාලේ බාල ඖෂධ ගෙන්නනකොට නිදාගෙන හිටපු අය තමයි මේ දැන් අභූත චෝදනා ගන්න කියලා මහාචාර්ය චණ්ඩ ජයසුමන රාජ්‍ය මාත්‍යවරයා කරන ප්‍රකාශයක් දිනමින වාර්තා කරනවා. ඊනියා විද්වතෙක් විදිහට පෙනී හිටින රවි කුමුදේෂ්ට විගණකාධිපති වාර්තාව කියවා ගන්නවත් හැකියාවක් නැහැ. ඔහු දේශපාලනින් අන්ධ වෙලා ඉන්නේ. ඒ නිසා තමයි ඔහු කරුණු වැරදියට විග්‍රහ කරමින් Tamanටත් රාජ්‍ය අමාත්‍යාංශයටත් අභූත චෝදනා එල්ල කරන්නේ. 2020 අගෝස්තු මාසයේදී Taman මේ අමාත්‍යාංශය බාර ගන්නා විට රටට ගෙන ඖෂධ ගෙන්වාගත් ඖෂධ වලින් 22%ක්ම තත්වෙන් බාල ප්‍රමිතියෙන් යුතු ඒවා. එවැගේම නිරන්තර පරීක්ෂා කිරීමකට ලක් කරපු නිසා දැන් ඒ අගය 5% දක්වා අඩු වෙලා තියෙනවා. දැන් අර කලින් බාල ඖෂධ ගෙන්නපු සමාගම් වලින් සල්ලි ගත්ත උදවිය ඒවා එළිය ඇවිල්ලා සමාජ මාධ්‍යවල සහ සමාජයේ මාධ්‍ය ඉස්සරහා එක එක දේවල් කියනවා. දිනමින වාර්තා කරනවා. ඊළඟට තහනම් පොලිතින් ලන්ච් ෂීට්ස් යන රට පුරා වැටලීම් 4930ක් සිද්ධ කරලා තියෙනවා. දිනමින වාර්තා කරන්නේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා රෝද 3 මීටරේ අනිවාර්යයි ත්‍රිරෝද රථවලට මීටරේ අනිවාර්යයි කියලායි සඳහන් කරන්නේ අරුණ පුවත්පත. ඒ කියන්නේ ත්‍රිරෝද රථය යොදවනොත් පාරට බස්සන්න හදන්නේ. දැන් මේ වෙලාවේ මීටරේ අනිවාර්ය කරම ඒක පාරිභෝගිකයන්ට වාසි. හැබැයි අනික් පැත්තෙන් ගත්තාම මේ මීටරේ ගන්න යන වියදම රුපියල් 15000ක් විතර එකපාරටම ත්‍රිරෝද රථ රියදුරන්ට දරා ගන්න අමාරුයි. ඒක ගැනත් හිතන්න වෙනවා. කොළඹ ජයසිංහ වාර්තා කරනවා මව්බිම් පුවත්පතට කතරගම දේවාලයේ රන්තැටිය අංගොඩලොක්කාගේ බිරියගෙන් CCD ප්‍රශ්න කරයි පැය 6ක් ප්‍රශ්න කරලා තියෙනවා කොහොමද මේකට සල්ලි හොයාගත්තේ කියලා බාරයක් ඔප්පු කරන්න සහ මේ Tamanට අපල තියෙනවා කියලා තමයි අංගොඩලොක්කා මේ බාරය එහෙම නැත්නම් දෙවියන්ට මේ පූජාව කරලා තියෙන්නේ. අල්ලස්සා දූෂණ කොමිසම ඉල්ලා අස් කරගත් නඩු 45ක තොරතුරු ඕන කියලා ජේසී අලපතුල මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය නිර්මාණ ගුණරත්න වාර්තා කරනවා. ආණ්ඩුව ආවට පස්සේ නඩු 45ක් ඉල්ලා අස් කරගෙන තියෙනවා. මොනවද ඒවට හේතු කියලා අපිට කියන්න කියලයි සමගි ජන බලවේගයේ ජේසී අලපතුල මන්ත්‍රීවරයා ඉල්ලන්නේ. ඊළඟට ලංකාදීපේ වාර්තා කරන ජාතික පුවත්පත් බොහොම එකතු වෙච්ච කාරණාවක් සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නැහැ. නීතිපතිතුමා උපදෙස් දුන්නොත් විතරයි අත්අඩංගුවට ගන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනවා මේ කාරණාව. හැබැයි ඊයේත් නිහඬ විරෝධතාවක් පැවැත්වුණා. මෙන්න ඒක පිළිබඳව ආරෝප පළ වෙනවා. දැන් මෙහෙම නිහඬ විරෝධතාව පළ වෙද්දී මොකද්ද මේ හේතුව කියන එක අමතක වෙනවා. සිරිල් ගාමිණී පියතුමා Zoom තාක්ෂණය ඔස්සේ කරපු සාකච්ඡාවකදී වැඩසටහනකදී සඳහන් කර සිටියා ලංකාවේ බුද්ධ්‍යංශ
සල්ලි දුන්න කියලා සහරාන්ගේ ගෝලයන්ට ඒක ගැන බුද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රශ්න කළ අධ්‍යක්ෂවරයා ප්‍රශ්න CCDට පැමිණිල්ලක් කළාට පස්සේ ඒ පැමිණිල්ලට උත්තර දෙන්න සිරිල් ගාමිණී පියතුමා ආවේ නැහැ. ඒක තමයි සිද්ධිය. තමන් මොන හරි ප්‍රකාශයක් කළා නම් ඒක ඇත්ත නම් ඔප්පු කරන්න කරුණු තියෙනවා නම් එළියට වෙලා කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන්න ඕන කියලා තමයි අහිංසක අපිට හිතෙන්නේ. මුතුරාජවල ගැසට්ටුවෙන් ජනතාව ඉවත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ තවත් අතේපත් වන බොරුවකට තමයි මේ උත්තර දෙන්නේ. දිනේෂ් සමරකෝන් වාර්තා කරන්නේ ඊයේ නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා ආචාර්ය නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා කරපු ප්‍රකාශය. ජනතාව මේ කාරණේ ගැන ගොඩක් සංවේදී. අපේ පක්ෂයේම ඉන්න മന്ത്രിවරු මේ ගැන ප්‍රශ්න කළා තියෙනවා. වනජීවි අමාත්‍යාංශය යටතේ මුතුරාජවල තිබෙන භූමි ප්‍රමාණය හෙක්ටාර 1200 ප්‍රමාණයක් 1996 සිට ගැසට් කළා තියෙනවා. 2018 දී තවත් කොටසක් පරිසර අමාත්‍යාංශයෙන් ගැසට් කළා. මේවා අභය භූමියක් ලෙස ගැසට් කළාට රජයට අයිති වෙන්නේ නැහැ. මොකද දැන් මේ වෙනකොට උපවාස තියෙනවා, ඊට පස්සේ උපවාස කරන අයට ඇවිල්ලා ආශිර්වාද කරනවා, ඊළඟට පාරට බහැල උද්ඝෝෂණ කරනවා, ජනතාව අතර අනියත බියක් ඇති කරලා තියෙනවා, බොරු මතයක් පතුරවලා තියෙනවා. මේ මුතුරාජ්‍යවල රම්සා තෙත්බීමක් විදිහට ප්‍රකාශයටපත් කළොත් ජනතාවගේ ඉඩම් UD එක ගන්නවා කියලා. ගැසට් කළාට මේක රජයට අයිති වෙන්නේ නැහැ. අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කියනවා. මේ විදිහට ගැසට් කරලා තිබියදීත් පහුගිය කාලේ මුතුරාජවල පරිසරය විනාශ කිරීම දිගින් දිගටම සිදු වුණා. තවත් ගැටලුවක් තියෙනවා. කාදිනල් හිමිපවා මාධ්‍ය හමුවක් තියලා කිව්වා ඒක ගැන. අධිවේගී මාර්ගය යනකොට තනින් තන මුතුරාජවල බෝඩ් ගහලා තිබුණා මේක පෞද්ගලික ඉඩමක් අනවසරයෙන් ඇතුළු වීම තහනම් කියලා. ජනාධිපතිවරයා මේක ගැන සොයා බලන්න කිව්වා. සියලු අමාත්‍යාංශ එකතු වෙලා සොයා බැලුවා. ඇත්ත වශයෙන්ම පෞද්ගලික සමාගමක් විසින් තනින් තන මේ මුතුරාජවල ඉඩම් මිලදීගෙන තියෙනවා කියලා අද පාර්ලිමේන්තුවට ඇවිත් තිබෙන කෝප වාර්තාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. පර්චස් 65000ක් පවන මැල්වත්ත ප්‍රොපර්ටි ඩිවෙලොපර්ස් කියන සමාගම විසින් තනින් තන අරගෙන තියෙනවා. ඒ නිසා පරිසර අමාත්‍යාංශයත් නාගරික සංවර්ධන අධිකාරියත් වනජීවි අමාත්‍යාංශයත් කියන අමාත්‍යාංශ තුනේම ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක් තමයි මේක. මුතුරාජවල ගැසට්ටුවෙන් ජනතාව ඉවත් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක පරිසරයට හොඳයි, මිනිස්සුන්ට හොඳයි. හැබැයි වැඩේ තියෙන්නේ විස පතුරවන්නේ මේ වෙරළබඩ කලාපයේ ඡන්ද ටික ගන්න කියලා වෙනම සංවිධානයකුත් පිටුවගෙන තියෙනවා. මේක පිටිපස්සේ විවිධ දේශපාලන බලවේගයේ ඉන්නවා කියන එක පැහැදිලි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහත්මයා කියනවා ගැසට්ටුවෙන් රතුපස්වල වැනි අනවශ්‍ය ප්‍රශ්නයකට ජනතාව යොමු කරනවා කියලා නෑ. මේ දැනුවත් කිරීම මේක ඇත්තද නැත්තද කියලා ඇත්ත හෙලි කරන්න. මොකද මේ පරිසර කලාපයේ මේ පරිසර පද්ධතිය අනාගතයේ ජීවත් වෙන්නේ මේ ඡන්දදායකයන් සහ ඔවුන්ගේ දරුවන්. ඒ නිසා මේ පරිසරයේ රැකුණොත් යහපත වෙන්නේ ඔවුන්ට. සමේ රෝග, පිළිකා මේ විවිධ රෝගාබාධ ඇති වෙන්නේ මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට. නිසා මේ ඇත්ත කියන්නේ. මේ ගැසට් පත්‍රයේ සඳහන් කරලා තිබෙන සීමාවන් පිළිබඳ මේ වෙලාව විවාදයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා නම් ඒක ගැන සාකච්ඡා කරමු කියලා අමාත්‍යාචාර්ය නාලක ගොඩහේවා මහත්මයා කියනවා. ගැටලුවක් තියෙනවා නම් විසඳගමු. අපි හිතනවා පරිසර සංවිධාන ඇත්තටම පරිසරය වෙනුවෙන් පෙනී හිටන පරිසර සංවිධාන හෙට අනිද්දා එළියට ඒවි. මේ රම්සා තෙත්බීමක් කරන එක හොඳයි. ජනතාව දැනුවත් කරાવી, මාධ්‍ය හමු තියාවි. අර කැලෑ කපනවා කියලා කියපු මාධ්‍ය පරිසර සංවිධාන ඇත්තටම එළියට ඇවිල්ලා කියයි හොඳයි මේ පරිසර රම්සා තෙත්බීමක් විදිහට මුතුරාජ්‍යවල නම් කරන එක. ඊළඟට කාබනික පොහොර වගාවට යන එක හොඳයි. ඒවා වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා තියාවි. මේ කලබල වෙන්න ජනතාවට දැනුවත් කරાવી කියලා අපි විශ්වාස කරනවා. ඒ පරිසර සංවිධාන ඔවුන් ඇත්තටම පරිසරයට ආදරේ නම් හැමිල්ටන් එළවටේ ජාවාරමුගේ තිප්පොලක් වෙලා මෙන්න අවධානයට ලක් කරන තවත් කාරණාවක් වත්තල සරත් චින්තක වාර්තා කරන්නේ චාරූප එක්කම වාර්තා වෙනවා කොහොමද කැලිකසල ගොඩ ගැහිලා තියෙන්නේ කියලා. කොළ රොඩු පිරিলা, පාරේ ලයිට් වල බැටරි ගලවලා පාලමත් අභාවයට හැමිල්ටන් එළවටේ ජාවාරමුගේ තිප්පොලක් වෙලා ඔන්න ජනාධිපතිතුමාගේ අවධානයට තවත් කාරණාවක්. ගෙදරටම ඇවිත් මත්ද්‍රව්‍ය එන්නත් දෙන පිරිසක් ඉන්නවා කියලා වාර්තා වෙන්නේ. JAL ජයසිංහයි වාර්තා කරන්නේ එකක් 3000යි අලුත්ම ජාවාරමක් අහුවෙලා තිනවා. ගෙදරට පැවිලා මත්ද්‍රව්‍ය එන්නත ලබා දීලා තිබෙනවා. මහනුවර අවට උග්‍ර මත්කුඩු හිඟයක් පවතින නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ කියලායි වාර්තා කර සිටින්නේ ලංකාදීප පුවත්පත. යනුව මත්කුඩු වැටලීම් දිගින් දිගට සිදුවෙන නිසා මත්කුඩු ජාවාරම් කරුවන්ට ලොකු ප්‍රශ්නයක් මේ වෙනකොට. ඒ නිසා තමයි ඔවුන් විවිධ ක්‍රම අනුගමනය කරන්නේ. පහුගිය දවසක වාර්තා වුණා අප්‍රිකානු ජාතිකයන් පිරිසක් තමන් ඒ කියන්නේ මත්කුඩු ගුලි වශයෙන් ගිලලා ඒවා තමන්ගේ සිරුර ඇතුළට හංගගෙන ලංකාවට ගෙනල්ලා පබ් කියලා කියන්නේ ක්ලබ් කියන ඒවා නැත්නම් රාත්‍රී සමාජ ශාලාවලට විකුණන ව්‍යාපාරමකුත් හසු වෙලා තිබෙනවා. ඒ අතරේ ගොනුවේ අපි තෝරගත්ත කාරණාවක් සාමාන්‍යයෙන් අපි තෝරගන්න ක්‍රීඩා පුවත් අවසානයේට හැබැයි
ඊයේ හොඳ ක්‍රිකට් පාඩමක් තිබුණා පාර්ලිමේන්තුවේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන දස්කම් ගැන පාර්ලිමේන්තුවේදී වාද විවාද දිනේෂ් සමරකෝන් වාර්තා කරනවා. අපි හොඳ ආරම්භයක් ගත්තේ නැහැ තරඟ තහනම් කළ තිදෙනා ගැන සලකා බලන්න කියලා කිරියල්ල කියන ක්‍රිකට් පුහුණුකාරතුමා නෙවෙයි කිරියල්ල කියන ලක්ෂ්මණ කිරියල්ල කියන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා පාර්ලිමේන්තුවේදී මේ ක්‍රිකට් මැච් එක ගැනයි කියන්නේ. අපි හොඳ ආරම්භයක් ගත්තේ නැහැ තරඟ තහනම් කළ තිදෙන ගැනත් හිතලා බලන්න. ඊළඟට ලෝක කුසලානයට සහභාගී වෙච්ච කණ්ඩායමට ඔබ ලබා දුන්නු සහයෝගය ගැන සතුටුද? හේෂා විතානගේ මන්ත්‍රීතුමා අහනවා. අත්දැකීම් අඩුයි කියන එකට එකඟ වෙන්න බෑ. සහභාගී වෙන කණ්ඩායම් අධ්‍යයනය කරන්න තිබුණා කියලා චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා කියනවා. මේ සියල්ලට උත්තර දෙනවා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහත්මයා. අවුරුද්දකට සැරයක් පුහුණුකරුවා මාරුණා. නායකයා වෙනස් වෙනවා. අපිට විශාල අභියෝගයක් තිබුණා. ඉදිරි කාල සීමාවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන ඒ අනුව තමයි අරවින්ද ද සිල්වා මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් කමිටුව මහේල ජයවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා කවුන්සිලය ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තීරීම් කමිටුව පත් කළේ. ඒකෙදි දැඩි තීන්දුව ගත්තා. සමහර දැවැන්තයින්ගේ විනය විරෝධී හැසිරීම නිසා ඔවුන්ව ඉවත් කරන්න සිද්ධ වුණා. විනය තමයි ක්‍රීඩාවේ මුල්ම සාධකය. සමහර තීරණ ගැනීමේදී හිටපු නායකව මාදිට ඇවිත් කිව්වා පුළුවන් නම් සෙමි ෆයිනල් එකක් නෙවෙයි සුදුසුකම් ලැබීමේ වටේට යන්න කියලා. ඒ වගේම තමයි දේශපාලනඥයොත් එහෙම චෝදනා කළා. ඔබතුමාලා මට මීට මාස 6කට කලින් කිව්වා පුළුවන් නම් දෙවන වටේට තේරලා පෙන්වන්න කියලා. දැන් කතා කරන්නේ සෙමි ෆයිනල් යන්න බැරුණේයි කියලා. මම ශ්‍රී ලංකා නායකයා වෙනුවෙන් පෙනී හිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙනුවෙන් මම පෙනී හිටිනවා කියන ක්‍රීඩා ඇමතිවරයා කියනවා. ඒ ආරක්ෂාව ඒ රැකවරණය දෙන එක ඉතා වටිනවා කණ්ඩායමකට. ඔහු ඒ වෙලාවේ ගත යුතු හොඳම තීරණය ගත්තා. අපිට එළියේ ඉඳලා කටෙන් බෝල ගහන්න පුළුවන්. හැබැයි පිට්ටනියට ගියාම තීන්දුව ගන්න ඒ වෙලාව බලලා ක්‍රීඩාවේ ජය පරාජය කියන දේවල් අපි තේරුම් ගන්න ඕනේ. මේ කතාවේදී ඊයේ අවධාරණය වෙච්ච ලොකුම කාරණාව තමයි අපි ඉදිරි අවුරුදු 4ට නෙවෙයි ඉදිරි අවුරුදු 15 සඳහා ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩාවන් වලට සැලසුමක් හදලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරනවා කියලා. අවුරුද්දක දෙකක එහෙම නැත්නම් මැච් එකක දෙකක ජයග්‍රහණයක් නෙවෙයි අපිට ඕනේ අවුරුදු 10ක 15ක. නාමල් ලැමතුමා මේක කරත් ඒ ඇති. අවුරුදු 15කට ජාතික ක්‍රීඩාවලට සැලස්මක් හදලා ඒ සැලස්ම ක්‍රියාත්මක කරනවා නම් ඒක ඉතාමත්ම වටිනවා. ඊළඟට ඒ පුවතෙන් පස්සේ කොහොමවත් දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පාර්ලිමේන්තුව අය ක්‍රිකට් ගැන කතා කළාම අපිට හිතුනේ නිකන් බැරිද අපේ අලුත් ක්‍රිකට් කණ්ඩායමේ කොල්ලෝ ටික පාර්ලිමේන්තුවට ගෙනාවන උන්ට හොඳ ඇම්මක් තියෙනවනේ දිනන්න කියලා. ඒ වගේම තමයි රට පාර්ලිමේන්තුවටත් ඕනේ රට හදන්න කියලා ඇම්මක් තියෙන අය. ඒ කොල්ලෝ සෙට් එක පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක මැච් එකට දැම්මොත් මොකද වෙන්නේ? පිට්ටනියට දැම්මොත් වැඩේ තියෙන්නේ 225ක් ක්‍රිකට් ටීම් එකට දාගන්න බෑ. කොහොම වුණත් කරන්න බැරි දේවල් කරන අය ඉන්නවා. චීන ගගනගාමින් දෙදෙනෙක් තියාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටතට ඇවිල්ලා මේ අරුම පුදුම වැඩක් කරනවා. අභ්‍යවකාශය කියලා කියන්නේ ඒ කියන්නේ අභ්‍යවකාශයේ ඇවිදිනවා. චීනයේ කාන්තා ගගනගාමියක් ප්‍රථම වරට අභ්‍යවකාශයේ ඇවිදිනවා. මීට අවුරුදු 10කට කලින් තමයි මේ මෙහෙයුම ආරම්භ කළේ. හැබැයි මේ වෙනකොට මේ නවීන තාක්ෂණය එක්ක හරියට නිකන් අපි කිව්වොත් ගොඩනැගිල්ලක පිටත ඉඳලා අපි හිතමුකෝ නිකන් ඉහළ ගොඩනැගිල්ලක තීන්ත ගාන කෙනෙක් පලංචියක නැගලා තීන්ත ගානවා වගේ ඒ කෙනත් නැගලා ඉන්නේ පලංචියකනේ. හැබැයි ඒ විදියට අභ්‍යවකාශයෙන් අභ්‍යවකාශ කියන වචනෙට අපිට නිකන් තේරෙන වචනයක් කිව්වොත් අහස කියලා ගනිමුකෝ. නිකන් අහසේ ඇවිදිනවා චීන අභ්‍යවකාශ ගාමිනියක්. ඒක විශේෂ කාරණාවක්. කරන්න බැරි දේවල් කරන කාන්තාවන්ට පුළුවන්. 87 හැවිරිදි ශ්‍රී ලාංකික ආත්තම්ම කෙනෙක් කැනඩාවේදී ආචාර්ය උපාධියක් ලබනවා. විෂය දේශපාලන විද්‍යාව නයනතරංග ගමගේ වාර්තා කරන ශ්‍රී ලංකාවේ ඉපත ලැබලා තියෙන්නේ. ඇය යාපනයේ ප්‍රදේශයේ ඉපත ලැබුවා කියලා සඳහන් කර සිටිනේ ෂණ්මුගදාසන් වරතා ෂණ්මුගදාසන් කියන කාන්තාව. වරතා ෂණ්මුගදාසන් කියන මේ ආච්චි අම්මා කැනඩාවේදී දේශපාලන විද්‍යාව විෂය පිළිබඳ ආචාර්ය උපාධිය ලබනවා. අවුරුදු 87යි වයස. කාන්තාවන්ට කළ නොහැකි දේවල් නැහැ කියලා ශාස්ත්‍රපති උපාධිය එක තැනක තිබුණා ආචාර්ය උපාධිය කියලා. කොහොම හරි කමන්නේ PhD එකක් දුන්නත් වරදකුත් නැහැ. මිත්තනිය කැනඩාවේදී ශාස්ත්‍රපති උපාධිය ලබයි කියලා. කාන්තාවන්ට කරන්න බැරි දේවල් නැහැ කියලා කිව්වයින් පස්සේ අද බුද්ධදාස ගලප්පත්ති කවියා සහ අපි ආස කරන තීරුලිපිය ලියන තීරුලිපි රචකයා අද එදවස සොඳුරුමය කියන ලිපිය ලියනවා බද්දර මල්ලට දිනමින පුවත්පතේ. යනුව
ඔහු ගෙනවා අදහසක්. ඒ තමයි දෙසැම්බර් මාස 11 වෙනිදා ඉඳලා 21 වෙනිදා දක්වා ටවර් හා එල්ෆින්ස්ටන් රඟහල්වලදී දිනකට නාට්‍ය දෙකපැකින් නාට්‍ය 20ක් රඟදැක්වෙන ප්‍රේක්ෂා උළෙල කාලෝචිත සත්කාරයක්. පසුගිය කොරෝනා සමයේ එක් විරාමයකට පසු එවකට ටවර් හෝල් අධ්‍යක්ෂ ජෙනරාල් ඩග්ලස් සිරිවර්ධනගේ සංකල්පයකින් උපන් ප්‍රේක්ෂා නාට්‍ය උළෙල ප්‍රේක්ෂක ආකර්ෂණයට දිනාගත්තා. ඇතම් නාට්‍ය සඳහා ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණි අවසන් වූ දර්ශන වාර සහිත උළෙලක් වූ බව අපිට මතකයි. නිවෙස්වල සිරවී සිටි රසිකයන්ට යහපත් නාට්‍යමය අත්දැකීමකට ඇරයුම් කිරීම විවිධ මානසික තැවුල් වලින් සිටින ප්‍රේක්ෂකයන්ට ආශිර්වාදයක්. මේ තෝරගත්ත නාට්‍ය හොඳයි. හැබැයි ඊ අතරේ බුද්ධික දයමන්තගේ වගේ නාට්‍ය ඇයි ඇතුළත් නොවුනි කියන ප්‍රශ්නය ඔහු නගනවා. ඔහු දැන් එක කාලයක් නම් මහින්දගේ මිනිස්සු කියලා මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඉඳපු කලාකාරයෝ කියලා පැත්තක් අයින් කළා. එහෙම වෙන්න ඕනේ නැහැ. මහින්දගේ මිනිස්සු කියලා අයින් කළා වගේම යහපාලනය හරි වෙන වෙන දේශපාලන කණ්ඩායම් වල ඉන්නවා කියලා එහෙම කලාකරුවෝ බෙදන්න ඕනේ නැහැ. කලාකරුවෝ මිනිස්සුන්ගේ, මිනිස්සු කලාකරුවන්ගේ. ඒකයි බුද්ධදාස ගලප්පත්ති ලේඛකයා කියන්නේ. මෙතෙන්ද විශේෂයෙන්ම මතක් කරනවා රම්‍ය අවනිකසේකර මහත්මිය ආර්.ආර්. සමරකෝන් මහත්මයාගේ නාට්‍ය ටික කොහොම හරි නව නිෂ්පාදනය කරනවා. මහාචාර්ය සරච්චන්ද්‍රන්ගේ නාට්‍ය ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය නිෂ්පාදනය කරලා තියෙනවා. ඊළඟට සාගරිකා මහත්මිය, ඒ කියන්නේ දයානන්ද ගුණවර්ධන මහත්මයාගේ නාට්‍ය අයිරාංගිනී ගුණවර්ධන මහත්මිය. ඊළඟට අනික් පැත්තෙන් ගත්තම සාගරිකා ගලප්පත්ති මහත්මිය ගුණසේන ගලප්පත්ති මහත්මයාගේ නාට්‍ය මේ විදියට නිෂ්පාදනය කරනවා වගේම සුගතපාලද සිල්ව මහත්මයාගේ නාට්‍ය නිෂ්පාදනය කරන්නත් ශීලා සිල්ව මහත්මිය කටයුතු කරાવી කියලායි විශ්වාසය පළ කරන්නේ. එහෙම කළොත් හොඳයි කියලායි කියන්නේ. ඊළඟට අද දිනමින පුවත්පතේ තිබුණා ලංකාවේ සිනමාව කර්මාන්තයක් විදියට නම් කරන්න කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබෙනවා. සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගත යුතුයි ඇමති මණ්ඩලයේ යෝජනාවක් එයි කියලා යෝජනා කර සිටිනවා දිනමින පුවත්පත. ඒකෙන් පස්සේ අපි ලෑස්ති කාටුන් බලන්න. අවුරුදු 122කට කලින් මලසේකර මහත්තයා අද වගේ දවසක ඉපදුනේ කියලා කිව්වනේ. ඔය මලසේකර ඩික්ෂනරිය ගුණසේන සමාගමේනේ. මේ ගුණසේන සමාගමකට කරලා දැන්වීමක් කිම නෙවෙයි. ඒ ගුණසේන සමාගමේ ලාංඡනයේ තියෙන්නේ ගුරුළුගෝමි තුමාගේ චිත්‍රයක්නේ. ඒ චිත්‍රය ඇන්දෙත් ලංකාවේ මුල්ම දේශපාලන කාටුන් ශිල්පියා වන එස්.ඩී. ප්‍රනාන්දු මහත්මයා කියලායි පත පොතේ සඳහන් වෙන්නේ. කාටුන් බලද්දී ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත සජිත් ගේන්න හිතක් පපුවක් තියෙන ආණ්ඩුවක්ලු සර්. සජිත් ගේන්නේ හිතක් පපුවක් තියෙන ආණ්ඩුවක්ලු සර්. ඒකේ ඔලුවක් තියෙනවා කියලා නැද්ද බං? ඒකේ ඔලුවක් තියෙනවද කියලා නැද්ද බං? හිතක් පපුවක් හිතට පපුවට විතරද කතා කරන්නේ, ඔලුවට කතා කරන්නේම නැද්ද? පංකජ රුවින්දගේ සරදම අද දවසේ ලංකාදීප පුවත්පතේ ආහාර හිඟයක් එනවා කියලා බැසිල් කියනවා. මුදල් හිඟ වුණොත් අච්චු ගහන්න හරි පුළුවන්. ආහාර හිඟ වුණොත් මොකද කරන්නේ? හැබැයි අපි දන්න දෙයක් තමයි මේ රටේ විප්ලව හරියන්නේත් නැහැ. හේතුව තමයි ගහේ කොස් ටික තියෙනවා, ගහේ පොල් ටික තියෙනවා කියලා. ලංකාදීප පුවත්පත වාර්තා ලංකාදීප පුවත්පතේ සරදම ඒක. ඊළඟට අංජන ඉන්ද්‍රජිත් පෙන්නනවා තරාදිය කොහොමද සමබර කරගන්නේ? කොහොමද තරාදිය බැලන්ස් කරගන්නේ? බය නම් තියෙනවා. එතකොට ඒක අයවලට එමෙතන අය පැත්තට මොනවද දාන්නේ? බදු දානවද? ඊට පස්සේ තෙල් මිල දානවද? බදු තමයි වැඩිපුරම තියෙන්නේ. කොහොම දැම්මත් බදුම තමයි ගහන්න වෙන්නේ කියලා අංජන කියන්නේ. මුදල් ඇමතුමාට කරන්න තියෙන්නේ වැය අඩු කරගන්න බදු ගහන්නම තමයි, බදු ගහලම තමයි බැලන්ස් කරගන්න වෙන්නේ කියලා. කියලා වැඩක් නැහැ. තෝරගන්නේ දිනමින පුවත්පතෙන් මේ අංජන අඳින කාටුන් එකක්. මම දසරාජ ධර්මයෙන් ප්‍රශ්න විසඳනවා. ඇයි බය වුනේ? ජේ.ආර්.ගේ ධර්මිෂ්ඨ සමාජය මතක් වුණා සර්. සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවානේ දසරාජ ධර්මයෙන් ප්‍රශ්න විසඳනවා කියලා. ඒත් එක්ක මතක් වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ධර්මිෂ්ඨ සමාජය. ඒකේ තමයි මහාචාර්ය සරච්චන්ද්‍රන් නියම කාණුවක ඇද දාලා පයින් ගැහුවේ කියලා කියනවා. ඔය දන්න කියන ඇත්තෝ කියනවා මතකයිනේ. ඊළඟට හුරේරා පොකට් කාටුන් එක තෝරගන්නවා. අද අරුණ පුවත්පතෙන් මේ පාර අයවැය ජනතාවට දෙන එකක් නෙමෙයි, ජනතාවගෙන් ගන්න එකක් වෙයිලු. ජනතාවට දෙන එකක් නෙවෙයි, ජනතාවගෙන් ගන්න එකක් වෙයිලු. මුදලාලිලට දෙන එකක්ද ගන්න එකක්ද දන්නේ නැහැ නේද? මුදලාලිලට දෙන එකක්ද ගන්න එකක්ද දන්නේ නැහැ නේද? බලමු. දැන් අද 9 වෙනිදානේ. තව දවස් 3ක් බලන් ඉන්න වෙනවා. ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් කාටුන් එක, පොකට් කාටුන් එක තෝරගන්නවා දිවයින පුවත්පතෙන්.
විශ්‍රාමිකයන්ට කිසි පඩිවැඩීමක් නැතුව අග්‍රහාරයෙන් ගානක් කපා ගන්න යනවලු බං. හිඟන්නගේ පාත්‍රයට හෙනහුරා පාත්වීමක්. මේකත් ආයේ නිකන් අර පලිගේ පාගන්න උත්සාහ ගත්ත වැඩක් වගේ කියන්නේ අවුරුදු 70ට වැඩි අයට අග්‍රහාර රක්ෂණය තිබුණේ නැහැ. අපිට අග්‍රහාර රක්ෂණය දෙන්න කිලිල්ලීමක් තිබුණා. එතකොට හරි රක්ෂණය දෙන්නම්. එහෙනම් රුපියල් 600ක් රුපියල් 400ක් පඩියෙන් විශ්‍රාමිකයන් කපා ගන්නවා. අකමැති නම් කියන්න කියලා කිව්වා. ඒක තමයි මේ අනිත් පැත්තට ගෙනියන්නේ. කොහොම වුණත් ඒ සති දෙකක කාලේ අකමැති නම් කියන්න සති දෙකක දීපු කාලේ ඒක මාසය දක්වා දීර්ඝ කරලා තියෙනවා. කැමති අයට ඉල්ලන්න පුළුවන්, අකමැති අයට එපා කියන්න පුළුවන්. අග්‍රහාර රක්ෂණයට පඩි පෙන්ෂන් එකෙන් කපන්න එපා කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඊළඟට දවසේ පද 4 තෝරගන්නවා අද මව්බිම පුවත්පතෙන්. 14 වසක ඉතිහාසයේ දුටු මම පාර්ලිමේන්තුව මේ කළු නරකම දයාසිරි කියන කයි කතා බැලුවම තලගොයි වෙයි කබරගොයි කන්න හිතුනම විදුරබේ නායක කියන්නේ අලුත් තාලයක් මේ කවියට කියන්න වෙන්නේ. 14 වසක ඉතිහාසයේ දුටු මම පාර්ලිමේන්තුව මේ කළු නරකම දයාසිරි කියන කතා බැලුවම තලගොයි වෙයි කබරගොයි කන්න හිතුනම. හිතලම කවියේ පද 4 තාල දෙකකට කිව්වේ එක එක කාලෙට එක එක තාල වෙනස් වෙන්න ඕනේ. තාල වෙනස් වෙනවා. එක එක කාලෙදි එක එක තාල වෙනස් වෙනවා. අවුරුදු 17ක කාලෙදි මම දැකපු නරකම පාර්ලිමේන්තුව මේක කියලා කියන්නේ. අපි බලන් ඉනිමු. අපේ යෝජනාව තමයි ක්‍රිකට් ටීම් එක පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ ඉන්න ටීම් එක ක්‍රිකට් වලට දාලා බලමුද ඊළඟ ටූර්නමන්ට් එකකදීවත්. අපි නැවත හෙට මුණ ගැහෙමු. ඔබට ආයුබෝවන්.